ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තක අතත් කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. විපක්ෂයේ විරෝධය මැද ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී. නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවැනි ගින්නත් පාලනය කරයි. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න ඊයේ රාත්‍රියේදී ඉතාමත් විශාල මට්ටමක පැවතුනත් මේ වන විට යම් පාලනයකට යටත් කොට තිබෙන බව කියන්නට පුළුවන්. පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක මරණ තර්ජන කළ හැටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි. ජනවාරි පළමුවෙනිදාට කල්ගිය එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනස. හිරු CIA රටට කියූ දෙවනගල උරුමය නිරවුල් කෙරේ. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළ අතර පසුව උණුසුම් තත්ත්වයක් ද හටගත්තා. ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන ලෙස අභ්‍යාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ඊයේ කළ නියෝගයකට අනුව ඔහු අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ලැබුවා. මොකද හිතෙන්නේ ඔබතුමාට? අනතුරු අද පසරු එකට සැසිවාරය ආරම්භ වූ පසු ඔහු කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා. අභිනව මන්ත්‍රීවරුන්ගේ නිල ප්‍රතිඥා බොහෝ දිවුරුම රත්නපුර මැතිවරණ කොට්ටාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා. ගරු මන්ත්‍රීවරුනේ එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට මෙලෙස විරෝධය පළ කළා. ගරු කතානායකතුමනි 2010 සරත් ෆොන්සේකා මැතිතුමා අපි පාර්ලිමේන්තුවට ගෙන්නන්න හැදු වෙලාවේ ජී.එල්. පීරිස් මැතිතුමා ආණ්ඩුව වෙනුවෙන් කතා කරලා කිව්වා මහාධිකරණයේ තීන්දුව දුන්න විගස මන්ත්‍රීවරයෙක්ගේ ආසනය අහිමි වෙනවා. එහෙම මරණ දණ්ඩනයකට යටත් වුණාම කතානායකතුමාට අභිමතයක් නැහැ කියලා. ඔබතුමාට අභිමතයක් නැහැ කියලා මේ නීති විශාරදයා කියන්නේ. ඔබතුමාට කරන්න තියෙන එකම දෙයයි මහලේකම්ට කියන්න මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් ලියලා ඔහුගේ ආසනය අහිමි වෙලා තියෙනවා කියන එක තමයි දැන් මහලේකම්වරයාට කරන්න තියෙන්නේ. මන්ත්‍රීවරයෙක් ඇටියට ප්‍රකාශ කිරීමෙන් පසු දිවුරුම් දීමට දෙන ලද නියෝගය පරිදි අද ඔබතුමා ඉදිරියේදී දිවුරුම් දී හමාරයි. ඒ දිවුරුම් දීම හමාර වුණාට පස්සේ රීති ප්‍රශ්න නගන්නට කිසිම අයිතියක් නැහැ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ ඕන් නැතිව පාර්ලිමේන්තුවට අපහාස කිරීමට ඉඩ දෙන්න එපයි කියලා. අධිකරණය
අධිකරණයේ තීරණය දීලා තියෙන්නේ මෙයාට ජනතාව මෙයා තෝරාගත්ත නිසා මෙයාට ඇවිල්ලා දිවුරන්න දෙන්න කියලා. එතනින් එහාට සැසිවාරවල සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම තීරණය කළ යුත්තේ ඔබතුමා කියලා. ඔබතුමාගේ පැත්තට දැන් බෝලේ දාලා තියෙන්නේ. ඔබතුමා අවසර දෙනවද මරණීය දඬුවමේ නියම වෙච්ච කෙනෙකුට පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න සැසිවාරවලට? මේ නඩු තීන්දුවේ කොටසක් ඔබතුමාට කියවන්නම්. It is of the view of this court that the petitioner would be clothed with all the rights of an elected member of parliament. So that we will have to adhere to it. ඒ අධිකරණයේ විසින් දීපු තීන්දුව පිළි අරගෙන ඒ පිළිබඳ කටයුතු කිරීම අයිතිය ඔබතුමාට තියෙනවා. හැබැයි තමුන්නාන්සලා පහුගිය කාලේ අරලියගහ මන්දිරේ ඉඳලා නඩුවාලා හිරේ දැම්මා. රනිල් වික්‍රමසිංහ නඩුවැව්වේ තමුන්නාන්සලා නඩු දාලා තමුන්නාන්සලා නඩුවාලා අධිකරණය ගැන කතා කරනවා. තමුන්නාන්සලාට අධිකරණය ගැන කතා කරන්න අයිතියක් නැහැ. තමුන්නාන්සලා නඩුව ආපු හැටි අපි දන්නවා. තමුන්නාන්සලා නඩු හදපු හැටිත් අපි දන්නවා. අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයෙන්ද පිටව ගියා. ඉන්පසුව පැවැත්වුණු පාර්ලිමේන්තු විවාදය අතරතුරදීද ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එල්ලුම්ගහට නියම වූාට පසුව අභ්‍යාචනයක් ඉදිරිපත් කළාට ඔහුව කිසිසේත්ම එළියට දාන්නෙත් නෑ, අඩුම තරමේ රිමාන්ඩ් එකට දාන්නෙත් නෑ. ඔහු යලි රඳවා තබන්නේ අර සිරකුටියමයි. එයි ඔහු සිවිදිවිය හානි කර ගැනීමේ හැකියාව, ඔහු පැන යාමේ හැකියාව, ඔහු විසින් තවත් ඝාතනයක් කිරීමේ හැකියාව. මේ කවරක් සිදු වුණත් ඔහුට ලබා දෙන්නේ මරණ දඬුවම. මහාධිකරණයේ විසින් මරණීය දණ්ඩනය පනවන තැනත් එක්ක හෝ වේවා ඒ කවර තැනත් එක්ක අභ්‍යාචනයක් කරලා තියෙනවා නම් ඉන්පස්සේ අභ්‍යාචනය කරන දිනේ සිට ඔහු සලකන්නේ රිමාන්ඩ් සිරකරුවෙකු ලෙස. ඒ නිසා ඔහු තවදුරටත් වර්ධකරුවෙකු ලෙස පිළිගන්නේ නැත. ඒ නිසා නීතිය දැනගෙන කතා කරන්න. සභාව නොම කියන බොරු කතන්දර කියන්න එපා. වේගයෙන් කතා කරාට සත්‍ය සත්‍යමයි. ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ 2008-2012 මහා බැංකුවේ සිදු වූ ගනුදෙනු පිළිබඳව ව්‍යවහාරික විගණන වාර්තාවක් කරලා තිබෙනවා. වාර්තාවේ අඩංගුව සහයි සම්බන්ධය පිළිබඳ ගන්නා ලද ක්‍රියාමාර්ග කවරේද? දැන් තමුන්නාන්සලා මොනවද අවුරුදු 5 ආණ්ඩු ඉඳගෙන කෙරුවේ? දැන් මේ මහා බැංකුව වාර්තාව තමුන්නාන්සලා ආණ්ඩු කරපු කාලේ. ඇයි තමුන්නාන්සලා ඒ ගැන කතා කරන්නේ නැත්තේ? මම හරි කැමති ඒ අවුරුදු 5 ගරු ජොන්ස්ටන් දැන් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා ඉස්සර විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මේක කරපු එක කතාවක් මට පෙන්නන්න ඕන. ආපු පාර්ලිමේන්තු වාර ගන්න කියනවනේ. පාර්ලිමේන්තුවේ නෙමෙයි තමුන්නාන්සලා තිබ්බ අපේ හිරගෙදර. තමුන්නාන්සලාගේ ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රාජ්‍ය රාමනායක මහත්තයා වගේ ආගේ ඒ ගිය තැටි වලින් හොදලා දැනුණා. මොකද්ද කරුවේ කියන එක. හරි ආවෝ ඇයි ඔබතුමා නැගිට්ටේ? ඇයි නැගිට්ටේ? ඒ ගරු කතානායකතුමා ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබා දීමෙන් කප්පන් ලබා ගැනීම සඳහා දුරකථන ඇමතුම ගත් කෙනා තමයි ඒ දැන් මොහොතකට කලින් නැගිට්ටේ. තව ඕනද? ඔය නැගිටිලි කවුද දන්නවද? පළාත් සභාවේ ඉඩම ගොඩ කරන්න ලබා දීලා කප්පන් ලබා දීම නොදීමීම් පිළිබඳව ඒ නිලධාරීන්ට තර්ජන කරලාද කෙනා දැන් නැගිටිනවා. ඔබතුමා ලොකු ගෞරවයක් දිනාගෙන තියෙන්නේ හැමදාම මාතෘකාවට කතා කරන මන්ත්‍රීවරයෙක් හැටියට. කතා කරන්න දෙන්නේ නැහැ. ඔබතුමා අද ඒක නැති කරගන්නවා. කතා කරන්න දෙන්නේ නැහැ. තරණ කෙනෙක් නැගිටින්නකෝ. මම රෙකෝඩ් එක කියන්න. මහා බැංකුව වාර්තාව වගේ මේ වාර්තාවත්. මම දැන් ඔබතුමාගේ රෙකෝඩ් අඩුයි. පොඩි එකක් දෙකකුත් තියෙන වට්ටක්ක වගේ 2008 ඉඳන් 2012 දක්වා කොටස් වෙළඳ පොලේ තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරගන්න ලද පුද්ගලයන් සමාගම් කීප දෙනෙක් එක්ව මේ සේවක අර්ථසාධක කර්මතුලට විශාල පාඩුවක් ඇති කොට තිබෙනවා. ඕහාරික විගණනයේ වාර්තාවේ අපි කිසිම වැරදක් කළා කියලා කිව්වේ නැහැ. මෙතුමාගේ පක්ෂය පෝස්ට් ඔෆිස් 682ක් කැඩුවා. පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ වාහන 20ක් විනාශ කෙරුවා. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි ගරු අමාත්‍යතුමා. රීති ප්‍රශ්නයක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුව ගරු කතානායකතුමා රීතීන් දන්නේ නැතුව කතා කරන බවින් පෙන්눔 කරන්නේ මොකද්ද දන්නවද? මහා බැංකුව පාලනය කරලා තියෙන්නේ තොහම නොවන බව. නැත්නම් ගරු කතානායකතුමනි ලෝකෙම දන්නවා ග්‍රීසිය කඩා වැටෙන බව. අපේ මහා බැංකුවේ අධිපති කබ්‍රාල් මහත්තයා ගිහිල්ලා ග්‍රීසිය බැඳුම් කරගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සල්ලිත් නැහැ, පොලියත් නැහැ, ග්‍රීසිය තියනවත් දන්නේ. ඒ වගේම හෙජින් එකේ පියා කවුද? කවුද? කබ්‍රාල්. ඔය කියන කැපිටල් ඇමතිවරයෙක් කියන්නේ. ආයි නැගිටිනවද? නැගිට්ටොත් තව එකක් කියන්න. ඕනම අවස්ථාවක දියුරලා වුණත් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි කවදාවත් දේශපාලන තුර අත්වල ලේ ගාගෙන, කුණු ගාගෙන ජනතාවගේ මුදල් ගසා කාලා නැතුව දේශපාලනය කරපු කෙනෙක් හැටියට මට මේ අවස්ථාවේ මම මතක් කරනවා. නිවිතිකල මැතිවරණ කොට්ටාසය කියන්නේ මම හැමදාම ජයග්‍රහණය කරන මැතිවරණ කොට්ටාස. මේ ජයග්‍රහණය ලබා ගන්න බැරි වෙනකොට අපි දේශපාලනයෙන් ඉවත් ගන්න ලොකු උමනාවක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ අධිකරණ ඇමතුමා මේ ස්ථානයේ සිටිනවා නම් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. පහුගිය කාලේ දේශපාලන වශයෙන් අපිට ගොඩක් බලපෑම් මෙල්ල වුණා. අපේ ගත්තොත් මම හිතනවා දුමින්ද සිල්වා නඩුව. දැන් ඒ දුමින්ද සිල්වා නඩුවේ පැහැදිලිවම පහුගිය කාලේ කටයුතු කරපු ආකාරය අපි දැක්කා. එතන දුමින්ද සිල්වාගේ නඩුවේ මම හිතන්නේ අපේ මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයේ අධිකරණයට බලපෑම් එල්ල කරපු ආකාරය අපි දැක්කා. හඬපට පහුගිය කාලේ එළියට ආවා. ඉතින් ඒ තත්ත්වයක් තුල අපිටත් මොකද්ද උනේ කියන එක අපිටත් හිතා ගන්න බෑ. ඒ වගේම TID සානි අබේසේකර විසින් තමයි අපිට මම හිතන්නේ කටයුතු කළේ ආකාරයෙන් මගේ වීඩියෝ පට තියනවා කියලා ගෙනල්ලා
පනාවැන්නේ නිවසේ CID එකේ නිලධාරි ගහලා මම නම් වශයෙන් කිව්වොත් ජයසේකර කියලා පොලිස් පරීක්ෂකවරයෙක් සුමිත් කියලා අයෙක් තවත් හිටියා මනතුංග කියලා මෙන්න මේ තුන් දෙනා එක්ක ගිහිල්ලා CCTV දර්ශන ගලපලා හදලා සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කළා ඒ CID නිලධාරීන් අත්අඩංගුවට ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම මම කරනවා. මොකද මේක ඇත්තම අපරාධයක්. ඒ නිසා මෙතෙන්දි මම දැක්කා අපේ විපක්ෂ මන්ත්‍රීතුමාලා කළුපටි දාගෙන ඇහිල්ලා අපිට යම් චෝදනා එල්ල කළා. හැබැයි මගේ හිත දන්නවා මම නිර්දෝෂී කියලා. ඒ වගේම අපිට විරුද්ධව කුමන්ත්‍රණය කළා. නොකරපු වරදකට දනුවම් ලබා දීමත් මම හිතනවා මේ අපි ගත්ත පිල්ලියන් මන්ත්‍රීතුමා එතුමා අවුරුදු 5ක් කොහෙද තත්ස්වාදී පනත ගහලා තියාගෙන හිටියේ. තාමත් අප නැහැ. ඒ නිසා මෙවැනි අපරාධ ඉදිරියට නොවෙන්න කටයුතු ගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගෙන තිබූ ගින්න අද වන විට සැලකිය යුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නෞකාවේ මෙතෙක් හටගත් විශාලතම ගිනිජාලාව වාර්තා වී තිබෙන්නේ ඊයේ පස්වරුවේ. බෙන්ගාල බොක්කවට සාගර කලාපයේ ඇති වූ අවපීඩන තත්ත්වයේ හේතුවෙන් සිදු වූ කාලගුණ වෙනස් වීම සමග MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න ඊයේ නැවතත් වර්ධනය වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායෙක්ව අකණ්ඩව සිදු කළ සිසිලනය කිරීම හේතුවෙන් අද උදෑසන වන විට නෞකාවේ එන්ජින් කාමරයේ දකුණු පස හටගෙන තිබූ විශාල ගිනි ජාලාවන් පාලනය කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගිනි නිවීම මෙහෙයුම් සඳහා විශේෂයෙන් භාවිත කරන වියලි රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000ක් ගිනි ගන්නා නැව මතට හෙළුවා. ඒ කිලෝග්‍රෑම් 500 බැගින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අවස්ථා 4කදී සහ කිලෝග්‍රෑම් 1000ක් රැගත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එක්ව සිදු කළ මෙහෙයුමකදී ඒ අනුව අද උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච් ක්‍රාෆ්ට් වර්ගයේ නිරීක්ෂණ යානාවකට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 28ක් දුරින් නැගෙනහිර මුහුදේ ස්ථානගතව ඇති MT නිව් ඩයමන්ඩ් නෞකාව දිස්ුනේ මේ අයුරින්. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න ඊයේ රාත්‍රියේදී ඉතාමත් විශාල මට්ටමක පැවතුනත් මේ වන විට යම් පාලනයකට යටත් කොට තිබෙන බව කියන්නට පුළුවන්. මේ වන විටත් එම ගිනි නිවීමේ කටයුත්තෙහි සියලුම නෞකාසා යාත්‍රා මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටිනවා. කාලගුණ තත්ත්වය මේ වන විට යහපත් අතර හැරී තිබෙන බවත් කියන්නට පුළුවන්. කෙසේ වුවත් අද සවස් භාගයේ වන විට නෞකාවේ ගින්න සෑහෙන දුරකට පාලනය කිරීමෙන් පසු නෞකාවේ එන්ජින් කාමරය එනම් පසුපස කොටස ජලයෙන් පිරී ඇති බවක් නිරීක්ෂණය වුණා. එම හේතුවෙන් එන්ජින් කාමරයේ සහ ඩීසල් තෙල් ටැංකිවල තිබූ තෙල් ජලය හා මුසු වී නෞකාව පිටිපස මේ වන විට නාවික සැතුමක ප්‍රමාණයක ඩීසල් පැල්ලමක් දක්නට ලැබෙනවා. මත්තල ගුවන් තොටුපළේ නවතා තිබූ ඩ්‍රෝනියර් යාත්‍රාව අද සවස 5:15 පැයට පමණ ගුවන් ගත කොට ඒ සඳහා අවශ්‍ය විශේෂ රසායන ද්‍රව්‍ය ඉසිමින් මෙම තෙල් පැල්ලමේ ඇති බලපෑම අවම කිරීමට කටයුතු කරනු ලබනවා. මෙහිදී සිදුවන්නේ මෙම රසායන ද්‍රව්‍ය මගින් තෙල් වල ඇති රසායනික සංයුතිය වෙනස් කරමින් ඒ පරිසරයට හානිදායක
නොවන තත්ත්වයට පත් කිරීම. මේ අතර අදාළ නෞකාවේ ගින්න හට ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදු ඇති හානි පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත ජාතික ජල සම්පත් පර්යේෂණ සංවර්ධන නියෝජිත ආයතනය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ඇතුළු කණ්ඩායමක් අද නෞකාව අවට මුහුදු ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. එහිදී ගින්නත් සමග මුහුදට එක් වූ කාබනික අපද්‍රව්‍ය හේතුවෙන් අදාළ නෞකාව ස්ථානගත කර තිබෙන මුහුදු ප්‍රදේශයේ කිලෝමීටරයක් පමණ වපසරියක කළු පැල්ලම් නිරීක්ෂණය වී තිබෙනවා. අදාළ මුහුදු ප්‍රදේශයේ ජල සම්පත් ලබා ගැනීමෙන් අනතුරුව සමුද්‍රීය පරිසරයට සිදු වී ඇති හානිය පිළිබඳ තක්සේරු වාර්තාවක් අදාළ පර්යේෂණ කණ්ඩායම විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. මේ අතර ගිනිගත් නෞකාවේ හානිය තක්සේරු කිරීමට සහ නෞකා මුදා ගැනීමට මෙරටට පැමිණි විශේෂඥ කණ්ඩායම සහ නෞකාවේ ගැලුම්කාර සමාගමේ නියෝජිතයන් තවදුරටත් අදාළ නෞකාව අසල මුහුදු ප්‍රදේශයේ රැඳී සිටමින් ඔවුන්ගේ නිරීක්ෂණ සහ නිර්දේශ ලබා දෙමින් සිටින බව වාර්තා වනවා. ගිනිගත් නෞකාවේ සිට මුදා ගැනුණු නාවිකයන් 22 දෙනාගෙන් කපිතාන්වරයා සහ පළමු නිලධාරියා හැර සිසු කාර්ය මණ්ඩලයේ 20 දෙනා අද හම්බන්තොට වරාය වෙත රැගෙන ආවේ එම පිරිස නිරෝධායන කටයුතු සඳහා ගාල්ල නාවික හමුදා කඳවුර වෙත යොමු කිරීමටයි. මේ අතර අදාළ නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේදී මේ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක නියෝජිතයන් එක්ව සිටියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ නීතිමය රාමුව ඇතුළේ තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඒ පනතේ වළක්වා ගැනීමත් සිදුවීමක් සිදුනට පස්සෙත් ගන්න ඕන ප්‍රතිපාදන සහ නීතිමය ප්‍රතිපාදන පැහැදිලිව තියෙනවා. අපි අනුව කටයුතු කරමින් ඉන්නවා නීතිපති දෙපාර්තමේන්තුව සමග. අපි ඒවා කැල්කියුලේට් කරමින් ඉන්නවා. ඒවා අදාළ පාර්ශ්ව වලින් ලබා ගනිමින් පවතිනවා දැනට. මෙම නැවේ ඇති වී තිබෙන ගින්න පාලනය කිරීමට හෝ නිවා දැමීමට කඩිනම් පියවර ගැනීම, තෙල් පිටාර ගැලීම, කාන්දු වීම වැළැක්වීමට යෝග්‍ය පියවර හා පූර්ව ආරක්ෂාව ගැනීම සහ නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට ඇදගෙන යාමට ඒ අවශ්‍ය පියවර සම්බන්ධයෙන් ගැනීම සම්බන්ධයෙන් මීපා ආයතනය විසින් අදාළ විදේශ රක්ෂණ සමාගම දැනුවත් කර තිබෙනවා. නමුත් ඔවුන් විසින් මේ වනතෙක් කිසිදු පියවරක් හෝ ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවට මීපා ආයතනයේ සභාපතිනිය විසින් ගරු නීතිපතිතුමාව අද දින දැනුවත් කළා. ඒ අනුව පවතින තත්ත්වය සලකා බලා නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය ගරු නීතිපතිතුමාගේ අවධානයට ලක් වුණා. පසුගිය 3 වෙනිදා පැනමා දජියට ලියාපදිංචි MT නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ කුවේටි මිනා අල් අහමදි වරාය සිට බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් රැගෙන යාත්‍රා කරමින් තිබියදී එය වාර්තා වූ සැනින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව යාත්‍රාවේ කපිතාන්වරයා ඇතුළු 22 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත් වුණා. නෞකාවේ එන්ජින් කාමරයේ බොයිලරයක සිදු වූ පිපිරීමකින් එහි සිටි එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. නෞකාවේ එන්ජිම ක්‍රියා විරහිත වීමත් සමග එය පැයට නාවික සතපුම් 7ක වේගයකින් ගොඩබිම දෙසට ගසාගෙන ආ අතර නෞකාව වෙරළේ සිට කිලෝමීටර් 22ක් දුරකට පැමිණ තිබුණා. එදිනම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමග ඉන්දියානු නාවික හමුදාව, ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය දෙක්වුණා. දිවයිනට කිලෝමීටර් 22ක දුරකින් පාවෙමින් තිබූ නෞකාව විංග නැමැති ටක් යාත්‍රාව ආධාරයෙන් දිවයිනට නාවික සැතපුම් 40ක් දුර පිහිටි ගැඹුරු මුහුදට රැගෙන ගොස් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණේ පසුගිය සෙනසුරාදායි. රටවල් දෙකක නාවික බලයනි සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව පැය 80කට අධික කාලයක් අඛණ්ඩව සිදු කළ මෙහෙයුම් වලින් අනතුරුව පසුගිය 6 වෙනිදා MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා සඳහන් කළා. මේ වන විට ආපදාවට පත්ව ඇති MT නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 28ක් දුරින් ස්ථානගතව තිබෙනවා. බන්ධනාගාරගත රැඳවියන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද ඉතිහාසයේ ප්‍රථම වරට අධිකරණයක් හමුවේ කරුණු ඉදිරිපත් කෙරුණා. නීතිපති දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම කරුණු දැක්වීම සිදු කළේ සංවිධානාත්මක අපරාධකරුවන් වන පොඩි ලැසී සහ
කොස්ගොඩ තාරක යන පුද්ගලයන් බන්ධනාගාර නිලධාරීන් පිරිසකට සිදු කළ මරණ තර්ජන සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකින් වන පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක විසින් ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට බන්ධනාගාර කොමසාරිස්වරයාට බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට සහ බූස බන්ධනාගාරයේ අධිකාරීවරයාට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කෙරුණා. ඒ අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගියදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ උපදෙස් අනුවයි. ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩි ලැසී හෙරොයින් ජාවාරම මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේ. එම බන්ධනාගාරයේම රඳවා සිටින කීර්ති තාරක පෙරේරා හෙවත් කොස්ගොඩ තාරකද දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන අතර පසුගියදා හෝමාගම පනාගොඩ ප්‍රදේශයෙන් හමු වූ T56 ගිනිඅවිතොගේද කොස්ගොඩ තාරකගේ බවට සැක කරනවා. පසුගිය ජුනි මාසයේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තම පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් උපවාසයක නිරත වූ අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර මුලස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු සහ බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක යන අපරාධකරුවන් අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන එල්ල කර තිබුණේ එම අවස්ථාවේදී. පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක සම්බන්ධයෙන් අද නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම රැදවියන්ට ඇතැම් බන්ධනාගාර නිලධාරීන් වැදුම් පිදුම් පවා සිදු කරන බවයි. පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක විසින් ලබා දෙන වරප්‍රසාද හමුවේ එසේ සිදු කරන බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ප්‍රකාශ කළේ. ඔහු පැවසූ පරිදි මෙම සංවිධානාත්මක අපරාධකරුවන් ප්‍රකාශ කර ඇත්තේ මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට වඩා ආයුධ සහ අනුගාමිකයන් තමන් සතු බවයි. ඕනම අවස්ථාවක පැය දෙකක් ඇතුළත ඕනෑම පුද්ගලයෙකු ඝාතනය කිරීමේ හැකියාව තමන් සතු බව පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක කියලා තියෙනවා. තම ආරක්ෂාවට ලබා දී ඇති පොලිස් විශේෂකාර්ය බලකාය නිලධාරීන් පවා ඝාතනය කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඉතිහාසගත වීමට පවා සූදානම් කියලා මේ සැකකරුවන් කියලා තියෙනවා. පොඩි ලැසී සහ කොස්ගොඩ තාරකගෙන් ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිය අවස්ථාවේදී ඔවුන් පොලිස් විශේෂකාර්ය බලකායට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය ගැනද සඳහන් කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව පොඩි ලැසී සහ කොස්ගොඩ තාරකගේ කණ්ඩායමක් විසින් ග්‍රනේඩ් ප්‍රහාරයක් එල්ල කර පොලිස් විශේෂකාර්ය බලකායේ ප්‍රධානියාට හෝ ආරක්ෂක මුර කණ්ඩායමකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳවත් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. පොඩි ලැසී සහ කොස්ගොඩ තාරකගේ කණ්ඩායම් ජලගත වීම පිළිබඳවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයට කරුණු පෙන්වා දුන්නා. පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක කියලා තියෙනවා ඔවුන් සිරගත කර තැබුවාට එළියේ සිදුවන ක්‍රියාකාරකම් කිසිසේත් අඩු නැහැ කියලා. ඔවුන් කියනවා පොලිසියට වඩා ඉදිරියෙන් Tamanගේ ජාලේ ඉන්නවා කියලා. ඔවුන්ට එරෙහි වන ජේලර්වරුන් මරා දමන බවත් බූස බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාගේ සිට ඕනෑම පුද්ගලයෙකුගේ ඉරණම මරණය බවත් ඔවුන් කියනවා. ඔවුන් කියනවා ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම් ඉන්නේ තව වසර 5යි. එතකොට බලාගමු කියලා. Taman ජනාධිපතිටවත් ආරක්ෂක ලේකම්ටවත් බන්ධනාගාර කොමසාරිස්ටවත් බය නැහැ කියලා ඔවුන් කියනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්ට පුළුවන් නම් ඇවිත් ඔවුන් හමු වෙලා පෙන්වන්න කියලා අභියෝග කරනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක විසින් තමන්ට බන්ධනාගාරයේ සිට උබද පැය දෙකක් ඇතුළත ඕනෑම පුද්ගලයෙකු ඝාතනය කිරීමේ හැකියාව පවතින බව කියා ඇති බවයි. ප්‍රකාශ ගන්න ගිය නිලධාරීන්ට මේ අපරාධකරුවන් කියලා තියෙනවා පුළුවන් නම් මට සර්ගේ ඇඩ්‍රස් එක දෙන්න පැය දෙකක් යන කලින් ගෙදරට වෙඩි තියලා පෙන්නන්නම් කියලා. ඒ වගේම දුරකථන සංඥා වළක්වන ජෑමර් දාලා Tamanගේ ජාලය වළක්වන්න බැහැ කියලා තෝන් කියනවා. තමන්ට බන්ධනාගාරයේදී ඉල්ලෙන නිදහස දුන්නේ නැත්නම් පළමුව බූස බන්ධනාගාරයේ අධිකාරීවරයාත් දෙවනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාත් අනෙක් කොමසාරිස්වරුත් මරා දමනවා කියලා පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක කියනවා. කොස්ගොඩ තාරක කියලා තියෙනවා තමන් විශේෂ බලකායේ හිටපු හමුදා සෙබළෙක් බවත් කිසි විටක බිය නොවන බවත්. අවශ්‍ය නම් බන්ධනාගාරයේ වහලේ කඩාගෙන පිටතට පැමිණීමේ හැකියාව තමන් සතු බවත් කොස්ගොඩ තාරක කියලා තියෙනවා. එසේ සිදු කිරීමට සහ ප්‍රකාශ නිකුත් කිරීමට ඔවුන්ට ශක්තිය ලැබී ඇත්තේ කෙසේද? ඔවුන් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද? දේශපාලන බලපෑමක් තිබේද? මේ ගැන සොයා බලලා ඒ ගැන අපි කරුණු වාර්තා කරනවා. ඒ අනුව දැනට බූස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩි ලැසී මේ මාස 25 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි නීතිපති දෙපාර්තමේන්තුව එහිදී ඉල්ලා සිටි අතර ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේ සැකකරු ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක්ද සපයන ලෙසයි.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකාලී නායකයෙකුගේ ගෝලයෙකු හෙරොයින් සහ ගිනිඅවි සමග මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකාලී නායක ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ගෝලයෙකු වන වැලිපේ සුරාජ් නැමැත්තායි. 25 හැවිරිදි මෙම සැකකරු ඝාතන ඇතුළු චෝදනා රැසක් එල්ල වූ පුද්ගලයෙක්. විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ටාසය ඔහුව අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 360ක් කඩු 3ක් වායු රයිෆලයක් සහ ජංගම දුරකථන 3ක්ද සොයාගෙන තිබෙනවා. එම ස්ථානයේ තිබූ මෝටර රථයක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. මේ අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් භාවිත කරන අධි මාත්‍රාවෙන් යුත් වේදනානාශක පෙති 18900ක් තොටලඟ ප්‍රදේශයේදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෝදර පොලිසිය පැවසුවේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 47කට අධික බවයි. ඒවා ප්‍රවාහනය කළ ලොරි රථයේද සමගින් සැකකරුවන් 30 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහාය ඇතිව සිදු කරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සෙව් දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 70කට ආසන්න ප්‍රමාණයක් සමග පුත්තලම කරඹපුලි දිවයිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පොලිස් නිල සුනකයන්ගේද සහාය ඇතිව සිදු කළ මෙහෙයුමකදී කොළඹ සිට ප්ලාස්ටික් භාණ්ඩ රැගෙන එන මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය පුත්තලමට රැගෙන විත් ඇති බව අනාවරණ වී තිබෙනවා. පුත්තලම පාලවියේ සිට කල්පිටිය ප්‍රදේශයට වැගන්නාර් රථයක රහස්‍යගතව සංගවා රැගෙන යමින් තිබූ රත්රන් කිලෝග්‍රෑම් 10කට අධික තොගයක් විශේෂ කාර්ය බලකාය කල්පිටිය තිහෙලිය ප්‍රදේශයේදී සිය බහරයට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර පොලිසිය පෙන්වා දෙන්නේ ගත වූ සතිය තුල සිදු කළ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 872ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111ක් ගංජා කිලෝග්‍රෑම් 82ක් සහ නීති විරෝධී ගිනිඅවි 41ක්ද සොයාගත් බවයි. වෙළඳපොළ හෙරොයින් මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තියෙන බව අපිට වාර්තා වෙලා තියෙනවා. මීට මාස 2-3කට කලින් තිබුණාට වඩා 3 ගුණයක පමණ මුදලක් දැන් හෙරොයින් පැකට් එකකට වියදම් කළ යුතු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හෙරොයින් ලබා ගැනීමට තියෙන දුෂ්කරතාවය සහ වෙළඳපොළ සංසරණය වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙන නිසා මේ මුදල් ප්‍රමාණය වැඩි වෙන්න ඇති කියලා. ඒත් එක්කම අපි නිරීක්ෂණය කරනවා යම්කිසි ප්‍රමාණයක වැඩිවීමක් වෙලා තියෙනවා ගංජා භාවිතා කිරීම. විශ්වාස කරනවා හෙරොයින් වෙනුවට විකල්පයක් හැටියට ගංජා භාවිත කරනවා විය හැකියි කියලා. රට තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නැවැත්වීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙරට ජීවත් වන දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනතාව වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු කියා සිටියේ දිගු කලක සිට සිදු කෙරෙන එම ඉල්ලීම 2015 ජනාධිපතිවරණයේ අවසානයේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ඉදිරිපත් කළ බවයි. පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සෙයින්ද මර්දුහි නිවසක සිදු වූ පිපිරීම් මාලාවෙන් මිය ගිය සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් සමග හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් සිටින අයුරු දැක්වෙන මාධ්‍ය මගින් විකාශය කළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙළ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ විමර්ශනයට ලක් කළා. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් එම ඡායාරූපවල සිටින මොහොමඩ් සියාට් නම් කාත්තන්කුඩියේ නාගරික මන්ත්‍රීවරයෙකු කියා සිටියේ අදාළ දිනේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සිබ්ලි ෆාරුක් රෝහලට ගියේ තුවාල ලබා සිටි ගර්භිණී කාන්තාවක් බැලීමට නොව ඍජුවම සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් බැලීමට බවයි. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට ඊයේ ජනාධිපති කොමිසම කැඳවීමක් කර තිබූ අතර එහිදී ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් රවුෆ් හකීම් මහතා සාක්ෂි ලබා දුන්නා. 2015 වර්ෂයේ අගෝස්තු මාස 21 වෙනිදා හිස්බුල්ලා මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ පිරිනැමීමෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් තුවාල ලැබූ පුද්ගලයන් සහ දේපල හානි නිරීක්ෂණයට මම කාත්තන්කුඩි නගරයට ගියා.
එහිදී තුවාල ලැබූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාක්ෂික කාන්තාවක් බැලීම අරමුණු කරගනිමින් මම මඩකලපුව මහරෝහලට ගිය අවස්ථාවේ අහම්බෙනුයි තුවාල ලබා සිටි රිල්වාන් හෂීම්ගේද සුවදුක් විමසා තිබුණේ. එම අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන පමණක් මාධ්‍ය ඔස්සේ විකාශය වී තිබුණා. එම හමුවීම සම්පූර්ණයෙන්ම අහඹු හමුවීමක් වන අතර පාස්කු ප්‍රහාරයට පසු එලෙස හමු වී ඇත්තේ සහරාන් හෂීම්ගේ සහෝදරයා බව දැනගත්තද ප්‍රහාරයට පෙර කිසිම විටක ඔහු හඳුනාගෙන සිටියේ නැහැ. මෙහිදී ජනාධිපති කොමිසම මාධ්‍ය ඔස්සේ විකාශය කරන ලද සහරාන් හෂීම් සමග සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර රවුෆ් හකීම් මහතා සාකච්ඡාවක නිරත වන වීඩියෝ දර්ශනයක් පෙන්වා සිටියා. එදින මා සමග සාකච්ඡාවක නිරත වූ පුද්ගලයා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බව පාස්කු ප්‍රහාරයට පසුයි මම දැනුවත් වුණේ. බුද්ධ්‍යංශ විසින් තොරතුරු ලබා දී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුද? එම වගකීම මම ජාතික මට්ටමේ නායකයන්ට පවරන්නේ නැහැ. බුද්ධි ප්‍රධානීන් තමන්ට ලද නිශ්චිත තොරතුරු පිළිබඳ විධිමත් දැනුවත් කිරීමක් සිදු කළ යුතුව තිබුණා. නමුත් ස්වාමීනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට IS ත්‍රස්තවාදීන් සමග ඍජු සම්බන්ධතාවයක් තිබූ බව මම නම් පිළිගන්නේ නැහැ. මෙම ප්‍රහාරය රට තුළ අස්ථාවරත්වය නිර්මාණය කිරීම සඳහා සහරාන් ඇතුළු පිරිස ඉත්තන් කරගනිමින් වෙනත් අදිසි බලවේගයක් මෙහෙයුවක්. මොකක්ද ඒ අදිසි බලවේගය? ඒ ගැන මම මාධ්‍ය නැති අවස්ථාවක කියන්නම්. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා රවුෆ් හකීම් මහතාගේ මතකය 2015 පැවති ජනාධිපතිවරණයෙන් පසු කාලයකට ගෙන යමින් විමසුවේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යම් විශේෂ ඉල්ලීමක් කළේද යන්නයි. ඒ ඉල්ලීම දිගින් දිගටම අපිට තිබුණු ඉල්ලීමක්. 2015 ජනාධිපතිවරණයට අපි සහාය දුන්නට පසු අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළට ආසන්න ප්‍රදේශවලින් දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා දෙන්න කියලා. එලෙස වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍යයි කියන මතයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තවමත් ඉන්නවද? මුස්ලිම් ජනයාට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍යයි. එය සාධාරණ ඉල්ලීමක් කියලා මම හිතනවා. එකම භාෂාවක් කතා කරන ජනතාවකට වෙනම ප්‍රදේශයක් අවශ්‍යයි කියන මතයේ අපි ඉන්නේ. අනතුරුව රවුෆ් හකීම් මහතාගෙන් ප්‍රශ්න කිරීම ඊයේ රාත්‍රියේ తాවකාලිකව අවසන් කළ අතර ඔහුට අද පස්වරුවේ යලිත ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නා. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ලවන විට ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා අද පළමු වරට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර එම අවස්ථාවේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහතුරුන්ද කොමිසම හමුවේ පෙනී සිටියා. මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දුන් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ද අද යලි කොමිසම වෙත කැඳවා තිබුණා. ඒ පෙර ලබා දුන් සාක්ෂි මගින් අගතියක් සිදු වූ බවට මුස්ලිම් සංවිධාන 10ක් කොමිසමට කර තිබූ දැනුම් දීමක් මත උන්වහන්සේගෙන් හරස් ප්‍රශ්න විමසීමට කළ ඉල්ලීමක් අනුවයි. මේ අතර හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා අද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියා. මිට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර යන මහත්වරුන් අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණියේ පෙර කර තිබූ දැනුම් දීමකට අනුවයි. පාස්කු ප්‍රහාරය ගැන නෙමෙයි මේ අන්තවාදයේ ඇතිවීම වගේම ඉදිරියේදී වැළැක්වීම ගැන දීර්ඝ වශයෙන් මම කතා කරා. බෞද්ධ ආගම ගැනත් යම්කිසි පොඩි අනුශාසනාවකුත් කළා. මේ රට තුල අන්තවාදය ඇතිවීම ගැන මගේ අදහස් ප්‍රකාශ කරා. සිංහල බෞද්ධයන් හැටියට අපිත් වක් කියන්න ඕනේ කියන දේ පෙන්නුවා. අවසානයේදී අපි මුහුණ දුන්න ඉස්ලාම් අන්තවාදයට මම විශ්වාස කරනවා එකම කාසියේ දෙපැත්තක්. මේ වගේ ඉතින් කතා කරා බොහොම හොඳට සැලකුවා. ඒක ආයෙත් එන්න හිතෙන ගන්න. නෑ කොහොමද හිතුණත් නැතත් එන්න වෙනවා. කාමරයක් ගන්න පුළුවන්ද කියලා මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් අහන්න ඉන්නේ. මොකද දැන් ආයිමත් 10 වෙනිදා එනවා. ඊට පස්සේ 19 වෙනිදා එනවා. ඊට පස්සේ මට මාතර පොලිසියට එන්නේ කියලා තියෙනවා. සඳුදා සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියපු කතාව ගැන ආයිමත් අහගන්න ඕනේ කියලා. ඉතින් මම මේ වගේම දීර්ඝ අනුශාසනාවක් මාතරදි කරන්නත් සූදානම් වෙලා ඉන්නේ. දැන් මිනිස්සුමින් ඇහුවේ නැද්ද යහපාලන රජයේ තමා මේ බෝම්බ ප්‍රහාරය සිදු වුණේ? ආණ්ඩුව වග කිය යුතුයි කියලා. මම කියනවා ඒක වග කියන්න ඕනේ. අනිවාර්යයෙන්. ආණ්ඩුව 15 16 17 18 බුද්ධයන් සමාර්ථා කරනවා මේ සම්බන්ධව. හැබැයි අත්අඩංගුවට ගන්න නෑනේ. ඒක අහන්න ඕනේ ඒ අදාළ පුද්ගලයන්ට. මම මේ රටේ ජනාධිපති වුණා නම් මම මේ වගකීමක් දරනවා. අදහසක් තියෙනවද එහෙම? නැත්තේ නෑ.